නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සංඝ සරණ දේශනා මාලාවේදී අපි ඉගෙන ගන්නේ මේ ලෝකේ වැඩ හිටපු ආශ්චර්යවත් පිරිස මහා සංඝරත්නය ගැන. මහා සංඝරත්නය කියලා කියන්නේ මහා සංඝරුවනේ පිළිවෙත් වලට පින්වතුනි දෙවිවරු පවා විස්මයටපත් වුණා. දෙවිවරු පවා පුදුමයටපත් වුණා. ආශ්චර්යයි සංඝරුවන. ඒ අසිරිමත් සංඝරුවන ගැන අපි ගුණ වශයෙන් අඳුනාගෙන සිත් පහදවා ගන්නකොට අපට ලැබෙනවා සංඝ සරණ. අපි ලැබූ සංඝ සරණේ අපි තව තවත් පිහිටනවා. ඒ නිසා අදත් අපි සූදානම් වෙන්නේ ඒ සංඝයා වහන්සේලාගේ මහා සංඝරත්නයේ ආශ්චර්ය ඉස්මතු වෙන කාරණා කිහිපයක් ඉගෙන ගන්න. මේ දේශනාවට දායකත්වයේ දරනවා අංක 128න් එක කමතවත්ත රාජගිරිය කියන ලිපිනේ පදිංචි පින්වත් මනීෂා පෙරේරා මහත්මිය, ප්‍රමිලා එදිරිසිංහ මෑණියන්ට සහ රෝහිත පෙරේරා පියාණන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් කුඩා කාලේ ඉඳලාම සිප් සතර කියා දුන්නා වූ ගුරු දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් තමයි අද දවසේ මේ දේශනාවට මේ විදිහට දායකත්වයන් එකතු කරන්නේ. ඒ පින්වත් මනීෂා පෙරේරා මහත්මියගේ දායකත්වයෙනුයි අද අපි මේ ධර්ම දේශනාව මේ විදිහට ශ්‍රවණය කරන්නේ. පින්වතුනේ, රජගහ නුවර එක රුක්ෂ දේවතාවෙක්. ඒ රුක්ෂ දේවතාවා රුක්ෂයේ අධිග්‍රහිතව ඉන්නකොට ඒ දේවතාවාට පේනවා මේ රුක්ෂයේ පිහිටි වනාන්තරයේ රුක්සෙවණවල් වල භික්ෂූන් වහන්සේලා බණ භාවනා කරන හැටි. එතකොට දෙවියා ඒ දිහා බලාගෙන හිටියා භික්ෂූන්ගේ පිළිවෙත්, භික්ෂූන් කටයුතු කරන විදිහ. ඔන්න භික්ෂූන් වහන්සේලා උදෑසනින්ම අවදි වෙලා මේ රජගහ නුවරම තියෙන දොළපාරකින් මූණකට දෝවණය කරගෙන සුදුසු වෙලාව බලලා පිණ්ඩපාතේ වැඩම කරනවා. ගෙයක් පාසා හැම වීදියකම පිණ්ඩපාතේ වැඩම කරනවා, තමන් වහන්සේට සෑහෙන ප්‍රමාණයට දානෙ ලැබෙනකන්. ලැබිච්ච දානේ කොහේ හරි රුක්සෙවණක ඉඳලාම වළඳනවා. දවසට එක වතාවයි. ඉරාවරට යන්න පෙළ වැළඳුවාද, ඒ වැළඳුවාට පස්සේ යලි රුක්සෙවණට වැඩම කරලා ඒ රුක්සෙවණේම උන්වහන්සේ පළඟක් බැඳගෙන සක්මන් කරමින් දවස ගත කරනවා. උන්වහන්සේට ගත දවටා ගන්න තියෙන්නේ සිවුරු 3ක් විතරයි. සමහර දවස්වලට සීතල ගතිය වැඩි වෙනවා. සීතල ගතිය වැඩි වෙද්දී උන්වහන්සේලාට මේ සීතල දුරු වෙන්න කියලා අමුතු ඇඳුමක් නැහැ. ඊළඟට සීතලෙන් හැම ආරක්ෂා කරගන්න කියලා ආලේපන නැහැ. මේ මුකුත් නැතුව උන්වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි කිසිවක් නැති වුණත් උන්වහන්සේලා දවසින් දවස මොහොතින් මොහොත ප්‍රභාවයෙන් වැඩි වෙනවා. නමුත් මේ දෙවියාට පේනවා රජගහ නුවර මිනිස්සු, ස්ත්‍රී පුරුෂයෝ නොයෙක් විලේපන ಜಾති තවරනවා ලස්සන වෙන්න. නොයෙක් වස්ත්‍ර පාවිච්චි කරනවා මේ තමන්ගේ ජීවිතේ එක එක කටයුත්තට එක එක ඒවා. ගමනට එකයි,
ගෙදෙට්ට තව එකයි, නිදාගන්න යනකොට තවත් එකයි, ව්‍යායාම පිණිස තවත් එකයි, එක එක ඇඳුම්. අල්මාරි පුරවගෙන ඇඳුම්. ඒ ඇයෝ නොයෙක් විදිහට ලස්සන වෙන්න මහන්සි ගත්තත් භික්ෂූන් තුල තියෙන ප්‍රභාව, ලස්සන, සුන්දරත්වය ඒ අයගේ පෙනෙන්නේ නැහැ. දෙවියාට හිතාගන්න බෑ මේක කොහොමද වෙන්නේ කියලා. දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක අසිරියක්. එක වේලක් විතරක් වළඳන, තුන් සිවුරකින් විතරක් යැපෙන, ආලේපන ආදී කිසිවක් නොතවරන මේ භික්ෂූන් මෙච්චර ලස්සන වුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය භික්ෂූන් අතීතය ගැන හිත හිත ශෝක කරන්නේ නැත. භික්ෂූන් අනාගතය ගැන පතපතා ප්‍රාර්ථනා ගොඩ ගහන්නේද නැත. ඒ වෙලාවට ලැබෙන දෙයකින් යැපී ඒ මොහොත ගත කරන්නේය. එනිසාය භික්ෂූන් ඔච්චර ලස්සන. හැබැයි දෙවිය මේ සාමාන්‍ය මිනිසයා වර්තමානයේ තුල ජීවත් වුණත් වැඩිපුර හිතුවිලි තියෙන්නේ අතීතය ගැනයි. අයියෝ ඒ කාලේ මේක කරගත්තා නම් අද මෙහෙම ඉන්න තිබුණා. අයියෝ ඒ කාලේ මේක අපිට කරගන්න බැරුව ගියා කියලා. අතීතය සම්බන්ධයෙන් ගත්තත් මැසිවිලි. අනාගතය සම්බන්ධයෙමුත් ගොඩාක් ප්‍රාර්ථනා. දරාගන්න බැරි ප්‍රාර්ථනා. එක එක ක්ෂේත්‍ර ගැන එක එක පැතුම්. ප්‍රාර්ථනා පිරීලා. වර්තමානයේ තුල නෙමෙයි ජීවත් වෙන්නේ. වර්තමානයේ තියෙන ශරීරය විතරයි. බලන්න මිනිසුන්ගේ ජීවිත එහෙම නෙවෙයිද කියලා. වර්තමානයේ තියෙන්නේ ශරීරය විතරයි. හිත තියෙන්නේ එක්කෝ අතීතේ එක්කෝ අනාගතේ. දෙවිය එබඳු කෙනා නම් වේලිලා යනවා. හරියට මේ ලා උණබට කට්ට අවුවට දැම්මා වගේ කියනවා. හොඳට තදට පායන වෙලාවට ලා උණබට දාලා තිබුණොත් ඒ උණබට ඇඹරිලා යනවා. ආන් ඒ වගේ මේ මිනිස්සයා තමන්ගේ හිතුවිලි රටාව නිසාම වෙහෙසටපත් වෙනවා. තමන්ගේ හිතුවිලි රටාව නිසාම සැනසෙල්ල අහිමි කරගන්නවා. අපේ ජීවිත බොහෝමයක් පින්වතුනි එහෙමයි. අපේ ජීවිත බොහෝමයක් එහෙමයි. ඒවා මැද අපිට සැනසෙල්ලේ හිටපු පිරිසක් ගැන අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා භාග්‍යයක්. අපි මේ සැනසෙල්ලේ වැඩ හිටපු පිරිස ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන ඉගෙන ගන්නේ සංඝසරණ කියන උතුම් පොත් වහන්සේ ඇසුරු කරගෙන. බලන්න මේ සංඝසරණ පොතේ මේ විදිහට සංඝයාගේ ගුණ වර්ණනා කරනවා. අප වන්නේ ගමකට යයි මහා සගරුවනේ විශේෂ සතුටක් නැත්තේය. අයියෝ අපි ආවේ මහා වනාන්තරයකට නොවෑ කියා මහා සංඝරත්නයේ දුකක්ද නැත්තේය. හොඳ නගරයකට ආවට පස්සේ නගරයට ආවා කියලා අපි නම් දැන් ඉන්නේ නගරේ. අපි ඉන්න නගරේ කිසි අඩුවක් නැහැ. හරි ෂෝක් කියලා. සතුටක් නැහැ කියනවා. වැඩි පහසුකම් නැති වනාන්තරයකට ආවා කියලා මහා සංඝරත්නයේ හිතේ දුකක්ද නැහැ කියනවා. මේ වගේ කියනවා කල්පනා කරන්නේ කාන්තාරයේ මිනිස්සුන් පොළඹවා කන යකුන් මැවූ පුරව යක්ෂපුරයකැයි දන්නා වූ නුවණැතියා පුරයට වනිමී සතුටු නොවන්නාසේ මිනී කන යක්ෂයෝ යක්ෂණියෝ ඉන්න කාන්තාරයකට යම් මිනිස්සෙක් යනකොට සතුටින් නෙවෙයි කියනවා යන්නේ. ඇයි එතන ඉන්න යක්කුන්ට අහුවෙලා ගියොත් එහෙම තමන්ගේ ජීවිතේ විනාසයි. භික්ෂුව කල්පනා කරන්නේ තාන් ඒ වගේ කියනවා. හරියට මේ සත්වයන්ව බැඳ ගැනීම පිණිස යක්ෂ වෙස් හැරගෙන මිනිස් වෙසින් ඉන්න ස්ත්‍රීන් නම් වූ යක්ෂණියෝ ඉන්නවා නොවෑ කියලා ගමකට යනකොට හරි බයෙන් කියනවා යන්නේ. භික්ෂුවක් ගමකට යනකොට
මිනිස්සු වාසය කරන මිනිස් පියසකට යනකොට ඒ විදිහට කියනවා සිහි කරන්නේ යම් මේ ස්ත්‍රී රූපයක් ඇද්ද ස්ත්‍රී රූපේ වනාහි භික්ෂුවගේ බඹසරට කණ්ඨකයයි. මොකද ස්ත්‍රියට ස්ත්‍රී රුවට වසඟ වෙලා ගියොත් එහෙම භික්ෂුවගේ මුළු නිවන් මඟම වර්ධිනවා. එතකොට ඒක පොතේ උපමා කරන්නේ කොහොමද? මේ භික්ෂූන්ව එහෙම නැත්නම් පුරුෂයන්ව පොළඹවා ගැනීම පිණිස යක්ෂ වේශය අත්හැරලා මිනිස් වෙසින් ඉන්න යක්ෂණියෝ වගේ ස්ත්‍රියන්. දැන් මේකේ වින්තුනේ මේ භික්ෂුව මුල් කරගෙන තමයි මේ පාඩේ සඳහන් කරන්නේ. එතකොට අපි හිතමු භික්ෂුණියක් පිළිවෙත් පුරනවා කියලා. භික්ෂුණියක් පිළිවෙත් පුරද්දී භික්ෂුණියට කණ්ඨකේ වෙන්නේ කවුද? භික්ෂුණියට කණ්ඨකේ වෙන්නේ පුරුෂයාය. එතකොට භික්ෂුණිය හිතන්න ඕන පුරුෂයා ගැන. ස්ත්‍රීන්ගේ හිත ඇද බැඳ ගන්නා පුරුෂයෝ වනාහි හරියට මිනිස් වේශයෙන් ඉන්න යක්ෂයෝ බඳුය. එහෙමයි තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ කාරණා හරියට තේරුම් ගත්තේ නැත්තම් හිතනවා මේ ස්ත්‍රීන්ට හරියට ගරහනවා කියලා. නෑ, මේ ස්ත්‍රීන්ට ගැරහීමක් නෙවෙයි, අර්ථය තේරුම් ගන්නටයි. ඒ විදිහට තමයි කියනවා කල්පනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේගෙන්, ස්වාමීනි, පිළිවෙත් පුරන භික්ෂුව ස්ත්‍රිය සම්බන්ධයෙන් කොහොමද කටයුතු කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා අදස්සනං ආනන්ද. ආනන්දය භික්ෂුවක් ස්ත්‍රියාවක්ව නොදැක ඉන්න එකමයි හොඳ. ස්ත්‍රියාවක්ව දකින්න නැත්තම් ඒකමයි හොඳ. ස්වාමීනි, ස්ත්‍රියාවක් දැක්කොත් දකින්ට ලැබෙන පරිසරයක ඉන්න වුණොත් එකල්හි කුමක්ද කළ යුත්තේ? ආනන්දය එතකොට හිරියොතක් ඇති කර ගන්න ඕන. අම්මා බඳු ස්ත්‍රිය ගැන මේ ඉතින් මගේ අම්මා වගේ කාන්තාවක් නේ. සහෝදරිය බඳු ස්ත්‍රිය ගැන මේ මගේ සහෝදරිය වගේ, මගේ නංගි වගේ, මගේ අක්කා වගේ, ඒ වගේ කාන්තාවක් නේ. දුව සමාන ස්ත්‍රිය ගැන අනේ මේ අපේ දරුවෝ වගේ, ඒ වගේ කාන්තාවෝ නෙමේ. අන්න එහෙම හිරියොතක් ඇති කර ගන්න ඕන. ඒ හිරියොතක් ඇති කර ගත්තාම කෙලෙස් හටගන්නේ නැහැ. දැන් අද වෙනකොට වර්තමානයේ වෙනකොට නම් විකෘති මානසික මට්ටම් නිසා ඒ බඳු අයත් එක්කත් ක්ලේශ බන්ධනයෙන් බැඳෙනවා පේනවා. නමුත් හිරියොතක් උපදවා ගන්න මිනිස්සෙකුට හිරියොතක් උපදවා ගන්න තියෙන්නේ මේ විදිහට. මේ ඉතින් අපේ අම්මා වගේ මව්ගේ වයසේ අයනේ. මේ අපිට දූලා වගේ වෙන වයසේ අයනේ. මේ ඉතින් අපේ නැගණිය වගේ, මේ අක්කා වගේ අයනේ කියලා ආන් එහෙම තමයි හිරියොතක් උපදව ගන්න කිව්වේ. ඒ හිරියොතක් උපදවාගෙන ආරක්ෂා වෙන්න කිව්වා. ඇයි හේතුව පිංගුතුනේ, උතුම් ජීවිතයක් ගත කරන්න මහන්සි වෙනකොට ඒ ජීවිතේ ගත කරන්නට ප්‍රධාන කණ්ඨකයක් බවට පත් වෙන දේ සම්බන්ධයෙන් අවධානයෙන් හිටියේ නැත්තම් අවධානයෙන් නැති තැන අනුතුරක්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ ජාතක දේශනා තුල, නොයෙක් ධර්ම දේශනා තුල මේ ස්ත්‍රී සම්බන්ධයෙන් කරුණු කාරණා ඉස්මතු කර කර භික්ෂුවට පෙන්වන්නේ. ඒ භික්ෂුවගේ කටුව එනෙන්නේ නැති වෙන්න. හරියට ජාතක පුවත්වල එහෙම සඳහන් වෙනවා ස්ත්‍රීන්ගේ දෝෂ. ස්ත්‍රී දෝෂය ඇයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ? භික්ෂුවට බේරෙන්න. භික්ෂුවකට බේරෙන්න ස්ත්‍රීගේ දොස් කියලා දෙනකොට ඒ භික්ෂුන් ඒකෙන් බේරුණා. නමුත් පස්සේ කාලයක සිද්ධ වුණේ මේ ධර්මයේ ගැන පහන්සිත් නැතුව, නුවණක් නැතුව ධර්මයේ ඉගෙන ගත්ත අය නිසා ඒ දේශනා ආදී කියන කාරණාවලට ගැටි එව්වට කතන්දර හැදුවා. ඒ අය තව තව සංසාරයට බැඳුණා. නමුත් ඒ ජාතක පුවත් ආදී ඇසූ භික්ෂුන් වහන්සේලා සංසාරයෙන් නිදහස් වුණා. ඒ නිසා භික්ෂුවක් නගරයකට පැමිණියාම එහෙම කියනවා කල්පනා කරන්නේ. ඔව්. සක්විතිවන පිනතිව මුළු සක්වලම හැර පැවදිව අප හලුවේ මුළු සක්වලේම සැපතයි
පෙරලා සිහි නොකරනවාහ. එබැවින් ගමක් හැර යන කල්හි අප මේ ගම අත්හැර ගියා කියලා අපේක්ෂාවක් කරන්නේ නැත්තේය. සක්විති රජවරු වගේ මහා රාජ්‍යයකට උරුමකම් කියපු අය පවා පැවිදි වුණාට පස්සේ ඒ රජ සැප සිහි කර කර හිටියේ නෑ කියනවා. රාජ සම්පත්තිය සිහි කර කර වාසය කළේ නෑ පැවිදි වුණාට පස්සේ. දැන් බුද්ධ ශාසනයේ ඒ කාලේ අනුරුද්ධ බද්ධිය ආදී මහා රජ පෙළපත්වල අය මහණ වුණානේ. රජ පෙළපත්වල රාජකීය පරම්පරාවේ අය පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ රාජ සැප සිහි කර කර හිටියේ නෑ. දැන් බද්ධිය මහරහතන් වහන්සේගේ ඒ චරිතාපදානයේ තියෙනවා පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ නොබෝ කලකින්ම අරහත්වයට පත් වුණා. අරහත්වයට පත්වෙච්චි බද්ධිය මහරහතන් වහන්සේ යම් වනසෙනසුනකට ගියාට පස්සේ උන්වහන්සේට නිතර උදානයක් පහළ වෙනවා කියනවා. අහෝ සුඛං අපේ තියෙන සැපක්. අහෝ සුඛං අපේ තියෙන සැපක් කියලා උන්වහන්සේට කියවෙනවා. එතකොට අනිත් භික්ෂූන් වහන්සේලාට ඕක ඇහෙනවා මේ මහ ඝන වනාන්තරයේ මැද අපේ තියෙන සැපක් කියලා කියනවා. ධර්මය අවබෝධ නොකරපු පුහුදුන් භික්ෂූන් වහන්සේලා කල්පනා කළා මේ වනාන්තරේ අපිත් ඉන්නවනේ මේකේ මොන සැපක්ද? අහෝ සැපක් කියලා කියන්න තරම් මේකේ මොන සැපක්ද? එකත් එකටම මෙහිමයි වෙනවා ඇත්තේ. ඒ කාලේ රජෙක් විදිහට රාජ්‍ය කරන කාලේ තිබුණු සැප සම්පත් මතක් වෙනවා ඇති. කාපු භෝජන ආදිය මතක් වෙනවා ඇති. පිරිවරත් එක්ක සතුටු වෙච්ච හැටි මතක් වෙනවා ඇති. මතක් වෙද්දී නිකන් හිතට નિરાයාසයෙන්ම අපේ තිබ්බ සැපයක් කියලා වෙන්නේ නැති මේ කියන්නේ. බුදුරජාන් වහන්සේට ගිහින් චෝදනා කළා. ස්වාමීනි අපේ මේ බද්ධිය තෙරුන් වහන්සේ තාම රජ සැප සිහි කරනවා. අහෝ සුඛං කිය තමයි වනේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ බද්ධිය මහරහතන් වහන්සේව කරුණ දැනගෙනත් කැඳෙව්වා. කැඳවලා අහනවා බද්ධිය භික්ෂුන් ඔබට මෙහෙම කියනවා. මොකද්ද මෙහි සත්‍යය? කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර මම රන් පිගානේ ආහාර වැළඳුවේ. රන් පිඟානේ මේ ආහාර දාගෙන පිණි බොජුන් කද්දිත් ස්වාමීනි බයක් තිබ්බා. මාගේ රාජ්‍ය පැහැරගන්ට කැමති කුමන්ත්‍රණකාරයෝ මගේ බතට විසක් දමාවිද? බයෙන් කෑවා. ස්වාමීනි ඉස්සර මං හිටියේ හොඳට දොර කවුළු තිබුණු සුඛෝපභෝගී මන්දිරයක. හැබැයි මන්දිරය ඇතුලේ මං නිදා ගන්නකොට මට හැමතිස්සෙම බයක් තිබුණා. කොයි වෙලාවෙ කොහෙන් අනතුරක් වෙයිද? මහා රැකවල් මගේ වටේ හිටියා. ඒ රැකවල් හිටියත් මට බයක් තිබුණා. කවුරු හරි මට ද්‍රෝහි වෙයිද? ස්වාමීනි මට සැනසෙල්ලක් තිබුණේ නෑ. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාජකීය ඔටුන්න අත්හැර රාජකීය වස්ත්‍රාභරණ අත්හැර රාජකීය සම්පත්ති සියල්ල අත්හැර පැවිදි වෙච්චි මං අද ගයක් ගානේ පිණ්ඩපාතේ වැඩම කරලා ලැබෙන දානයක් සැනසෙල්ලේ වළඳනවා. හප්පේ තියෙන සැපක්. අද රුක්සෙවණක මං සුවසේ බණ භාවනා කරගෙන ඉන්නවා. මට කිසි බයක් නෑ. හප්පේ තියෙන සැපක්. ඒ තමයි මහා සංගරුවන වින්ද සැපය. මේ මනුස්ස ජීවිතේ ලබාපු අපි දුක්ඛං කටළු අසීම හිර වෙලා මේ ඔක්කොම අල්ලන් ඉන්න නිසා. බලන්න මේවා අත්හැරපු සංගරුවන කොච්චර සැනසෙල්ලේ ඉඳලාද? ආන් එහෙමයි අපි සංගරුවන ගැන විශේෂයෙන් දැකලා උතුම් පිරිසක් නේද කියලා දැකලා හිත පහදවා ගත යුත්තේ. සංගරුවනේ ස්වභාවය මෙයයි. ආඥා සම්පන්න රජහුගේ මෙහෙවරට ගොස් මේ දවසට එමෙයි කියා පොරොන්දු වුණාට පස්සේ
ඒ පොරොන්දුව වරන්දන්නේ නැතුව සේවකයා ආයේ දසමට එනවා කියනවා. රජෙකුගේ ආඥාවක් කරාට පස්සේ උඹ අහවල් තැනට ගිහිල්ලා අහවල් වෙලාවට එන්න ඕන කියලා. සේවකයා ඒ ආඥාවට බයයි. රජුරුවන්නේ වචනේ රජුරුවන්ගේ වචනේ මේ සැහැල්ලුවට අරගෙන බෑ. රජ්ජුරුවෝ කිව්වනම් මේ වෙලාවට වරෙන් කියලා ඒ වෙලාවට ඇවිත් ඉන්නවා. ආන් ඒ වගේ තමයි කියනවා. භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ දීපු කමටහන අරගන්නේ රජාණක් ගත්තා වගේ. රජෙකුගේ රාජ ආඥාව වගේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කමටහන කියලා කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ වදාලා සතිපට්ඨානයේ වැඩි යුතුයි. භාග්‍යතුන් වහන්සේ වදාලා සීලය දියුණු කරගත යුතුයි. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි වීරිය කළ යුතුයි. මේක ගන්නේ කොහොමද? අතවැසියෙක් රජාණක් ගත්තා වගේ. මොන දේ කළත් අවසානයේ කරකැවිලා ඉන්නේ රජ අණට අනුවයි කියනවා. රජ අණක්සේ බුදුරජුන්ගේ ආඥාව අරගෙන ඒ ආඥාවට අනුව හික්මෙන පිරිස බුදුරජුන්ගේ ශ්‍රාවක පිරිසයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ සත්තා මේ භගවා භාග්‍යතුන් වහන්සේ වනාහි මාගේ ශාස්තෘන් වහන්සේය. ශාවකෝ හමස්මි අපි වනාහි බුදුරජුන් අනුව යන ශ්‍රාවකයෝ වෙමු. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම සියල්ල දන්නාසේක අහගෙන ජානාමි අපි මොකුත් දන්නාය නොවේ කියන තැන ඉන්න පිරිස. දැන් වර්තමානයේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේවත් විවේචනය කරනවා. බුදුරජුන්ගේ ශ්‍රාවක වේශය අරගෙන සිවුරු පොරවගෙන භාග්‍යතුන් වහන්සේ විවේචනය කරනවා. ශ්‍රාවක වේශය අරගෙන බුදුරජාණන් වහන්සේටත් කතා කරනවා එයා මෙයා කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ නම් අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවන නෙවෙයි. මේ කවුද මේ? ආන් එහෙම තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගෙන ශ්‍රාවක සංගරුවන වෙනම අඳුනගත්තේ නැත්තම් අපි අසරණයි. හොඳට ශ්‍රාවක සංගරුවන අඳුන ගන්න ඕන කොයි වගේ පිරිසක්ද කියලා. ඒ ශ්‍රාවක සංඝරත්නයේ පිළිවෙත් පින්වතුනේ ශ්‍රාවක සංඝරත්නයේ වැඩ හිටපු මේ අසිරිමත් ආකාර ඒ කාලේ තමයි ගොඩාක් දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. දැන් මෙහෙම සිද්ධියක් වුණා. කිඹුල්වතේ ශාක්‍ය කෝලීය යුද්ධයක් හටගත්තා. යුද්ධය හටගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙලා ඔය යුද්ධේ සංසිඳෙව්වා. යුද්ධ සංසිඳෙව්වාට පස්සේ රජවරු කතා වුණා දැන් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට නොවඩින්ට මහා යුද්ධයක් හටගෙන අපේ දෙපාර්ශවයේම ලොකු පිරිසක් මැරෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු නිසා අපි හැමෝගෙම පණ බේරුණා. ඒ නිසා අපි රජවරු විදිහට මේකට පඬුරු පූජා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට ගැළපෙන පඬුරක්. රජ පඬුරක් විදිහට ශාක්‍ය කුමාරවරු 250කුයි කෝලීය කුමාරවරු 250කුයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විදිහට උපස්ථානයට පැවිදි කළා. ඒ 500 නම පැවිදි කරගෙන බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කළා. නමුත් මෙතන හැමෝම ආසාවෙන් පැවිදි වුණේ. රජ අණ නිසා මහණ වුණා. දැන් මහණ වුණාට පස්සේ සමහරුන්ට මතක් වෙනවා තමන් මහණ වෙන්න කලින් යාළු වෙලා හිටපු පෙම්වතියන්ව. ඒ පෙම්වතියොත් මේ ස්වාමීන් වහන්සේලාට හොරාට පණිවිඩ වෙනවා. දැන් අපිව මතක් වෙන්නේ නැද්ද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාගේ හිතේ කලකිරීම හටගත්තා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂූන්ගේ හිත කලකිරිලා තියෙනවා. නමුත් මේ භික්ෂූන් ධර්මයක් අවබෝධ කරන්නට සරන් මහ පින්වන්තයෝ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් ළඟට ඇවිල්ලා කියනවා මහණෙනි ඔබ අහලා තියෙනවද හිමාල පර්වතයේ කුණාල කියලා ලස්සන විලක් ගැන? කිව්වා ස්වාමීනි අපිට අපේ මේ ශාස්ත්‍රීය ග්‍රන්ථවල නම්
ඔහොම කුණාල විලක් කියලා එකක් ගැන අපිට උගන්වලා තියෙනවා. මහණෙනි ඔබ මේ කුණාල විල දැකලා තියෙනවද? අනේ ස්වාමීනි ඒක සාමාන්‍ය මිනිසෙකුට ලං වෙන්න බැරි තැනකලුනේ තියෙන්නේ. අපි දැකලා නැහැ කිව්වා. මහණෙනි ඔබ කැමතිද කුණාල විල දකින්න යන්න? අනේ ස්වාමීනි කොච්චර එකක්ද? ඒ බඳු තැනක් දැක ගන්න ලැබෙනවනම්. මහණෙනි එහෙනම් අපි කුණාල විල දකින්න යමු. කුණාල විල දකින්න කැමති අය ඒ පිළිබඳව ආසාවක් විතරක් ඇති කරගන්න කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලා ඔක්කොටම කැමැත්තක් ඇති වුණා. අනේ කුණාල විල දැක ගන්න ඇතිනම් බුදුරජාණන් වහන්සේගේ එ르දියෙන් කුණාල විල ළඟට මේ 509ම යනවා. කුණාල විල්තරේදී බුදුරජාණන් වහන්සේ ඒ 509 අරමුණු කරගෙන කුණාල ජාතක කතාව දේශනා කළා. ওই කුණාල ජාතකයේ ගොඩාක් තියෙන්නේ ස්ත්‍රී දෝෂය. ස්ත්‍රී භාවයේ ස්ත්‍රීන්ගේ ස්වභාවයේ දෝෂය ඒක පුරුෂයාගේ ජීවිතයට බලපාන විදිහ. පුරුෂයා ස්ත්‍රියට වසඟ වෙලා යන විදිහ බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් 509ට දේශනා කළා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස දේ බණපදේ කියා දුන්නේ ඒ ඉලක්කය සාර්ථක වුණා. අර 509ගේ හිතේ මේ පරණ යාළු වෙලා හිටපු ස්ත්‍රීන් මතක් වෙවි හිත යලි කාමයට කරකැවෙන ස්වභාවය සම්පූර්ණයෙන් නැතුව ගියා. සෝතාපන්න වුණා. මාර්ගඵල අවබෝධ කළා. දැන් ඉන්නේ මාර්ගඵලලාභීන් 509ක්. බුදුරජාණන් වහන්සේ මේ 509ත් එක්ක ආයමත් එ르දියෙන් වැඩම කළා කිඹුල්වත්පුරේ මහා වනයේට. ඒ කිඹුල්වත්පුර මහා වනයේට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ රුක්සෙවණක පළඟක් බැඳගෙන වාඩි වුණා. භික්ෂුන් වහන්සේලා පොලිමට භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා කියනවා. ඒ 509 බුදුරජාණන් වහන්සේගෙන් භාවනාව පිණිස කමටහනක් අරගන්න. එදා බුදුරජාණන් වහන්සේ ඒ එකක් භික්ෂුන් වහන්සේලාට කමටහන් දුන්න හිත බලලා. ඒක පින්වතුනි බුදුවරුන්ට විතරක්ම කරන්න පුළුවන් එකක්. ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය හොඳට බලලා ඉන්ද්‍රියන්ට ගැළපෙන විදිහේ ධර්මයක් කියලා දෙන එක ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයේ සහිත බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි එකක්. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නෑ බුදුරජාණන් වහන්සේට විතරමයි. බුදුරජාණන් වහන්සේ දැන් මේ භික්ෂුන්ට අවශ්‍ය කමටහන කියනවා. කමටහන අරගත්ත භික්ෂුව ඒක හොඳට හිතේ දරාගෙන රුක්සෙවණකට වැඩම කරනවා භාවනා කරන්න. දැන් මෙතන එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි 509ක්නේ. පොලිමට 509 මේ පිළිවෙලට ඇවිල්ලා කමටහන අරගෙන ඉවර වෙනකොට අන්තිම එනකොට මුලින්ම කමටහන ගත්ත කෙනා ඇවිල්ලා ඉන්නවා කියනවා එතෙන්ට. ස්වාමීනි මම අරහත්ත්වය පසක් කළා කියන වචනේ කියන්න. ආශ්චර්ය නැද්ද බුද්ධ ශාසනේ? කොයිතරම් අසිරිමත්ද? 509 පොලිමට කමටහන අරගෙන ගියේ යම්සේද ඒ වගේ 509ම පොලිමට ආවා කියනවා අරහත්ත්වය ප්‍රකාශ කරන්න. ඒ වගේ ශාසනයක් පින්වතුනි, ඒ වගේ සංගරුවනක් වැඩ හිටපු තැනක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන බුද්ධ ශාසනය ගැන මේ පොත් වහන්සේගේ මේන් මෙහෙම වර්ණනාවක් තියෙනවා. මේ බඳු වර්ණනාවක් සවම්පතකින් අහන්න ලැබීමත් මහා භාග්‍යයක්. බලන්න මෙහි කියවෙන හැටි බුද්ධ ශාසනයේ නැමැති කාංචන ගුහාවේ සිංහ පෝතකයන් බඳු නිරපේක්ෂා ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කියලා කියන්නේ හරියට බුද්ධ ශාසනයේ නම් වූ රන් ගුහාව. කාංචන ගුහා කියලා කිව්වේ රන් ගුහාව. බුද්ධ ශාසනය කියන්නේ රන් ගුහාවක් වගේ. ඒ රන් ගුහාවේ වසන සිංහ පෝතකයෝ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය. අපේක්ෂාවක් නැති සිතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය වසනවා. බුද්ධ ශාසනය නැමැති චද්දන්ත විල්තරේ
චද්දන්ත හස්තීන් බඳු වූ ශ්‍රාවක මහා සංඝරත්නය. ඒ මහා සංඝරත්නයට කියන්න පුළුවන් කියනවා බුදු සසුන නම් වූ චද්දන්ත විල්තිරේ වසන චද්දන්ත හස්තියෝය. බුද්ධ ශාසනයේ නැමැති චිත්‍රකූට පර්වතයේ වසන ස්වර්ණ හංස පෝතකයෝ බඳුය සඟරුවන. බුද්ධ ශාසනයේ නම් වූ මහා හිඹුල් වෘක්ෂයේ වසන ගරුඩ පෝතකයෝ බඳුය මහා සංඝරත්නය. බුද්ධ ශාසනයේ නමැති රත්නාකරයේ මාහැඟි රුවන් බඳුය සඟරුවන. රත්නාකරය කියලා කිව්වේ පිංගුතුනි මැණික් කන්ද. බුද්ධ ශාසනය කියලා කියන්නේ මහා මැණික් කන්දක් නම් ඒ මැණික් කන්දේ මැණික් තමයි මහා සංඝරත්නය. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුද්ධ ශාසනය කියන මැණික් කන්දේ මැණිකක්. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුද්ධ ශාසනය කියන මැණික් කන්දේ මැණිකක්. මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදු සසුන නම් වූ මැණික් කන්දේ මැණිකක්. අපිට සද්ධර්ම දායාදේ ලබා දුන්න අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුද්ධ ශාසනය නම් වූ මහා මැණික් කන්දේ මැණිකක්. බුද්ධ ශාසනයේ නම් වූ සාගර කුක්ෂියෙහි මුතුරුවන් බඳුය මහා සංඝරත්නය. සාගර කුක්ෂිය කියලා කිව්වේ පින්වතුනි මේ මුහුද අභ්‍යන්තරේ මුහුදු පතුල. බුද්ධ ශාසනය කියන මුහුදු පත්ලේ තියෙන බොහෝම වටිනා මුතුරුවන් කියලා කියන්න පුළුවන්නේ මහා සංඝරත්නයටයි. බුද්ධ ශාසනයේ නම් වූ පරසතු රුකෙහි හටගත් මහා පරසතු මල්කැන් බඳුය මහා සංඝරත්නය. බුදු සසුන කියන්නේ පරසතු රුකක් නම් ඒ පරසතු රුක හැඩ කරන මල් මහා සංඝරත්නයයි. බුද්ධ ශාසනයේ නම් වූ බ්‍රහ්ම විමානයෙහි වසනා බ්‍රහ්ම කුමාරයන් බඳුය මහා සංඝරත්නය. බුද්ධෝත්පාද කාලයේ නම් වූ වසන්ත කාලයේ පිපි මහා සපුමල් බඳුය මහා සංඝරත්නය. බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලය බුදු කෙනෙක් පහළ වෙන කාලය කියලා කියන වසන්ත සමය. වසන්ත සමය කියලා කියන්නේ මේ ඍතු විපර්යාස සිද්ධ වෙන ලෝකයේ ලස්සනම කාලේ. ඒ වගේ මේ අති බිහිසුණු සාංසාරික ගමනක දුක් වලින් පිරුණු සාංසාරික ගමනක යම් වසන්ත කාලයක් උදා වෙනවද? ඒ වසන්ත කාලයේ තමයි පිංගුතුනේ බුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාලයේ නම් වූ වසන්ත කාලයට හටගන්න සුවඳ පුෂ්ප වගේ කියනවා මහා සංඝරත්නය. ඇතරම බුදුරජාණන් වහන්සේ නම් වූ මහා හිරු මණ්ඩලී රශ්මී ධාරාවෙන් පිබිදී ගියේ මහා සංඝරත්නයනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් අධික කෙනෙක්, උපතිස්ස මානවකයා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් ප්‍රඥාව පිබිදුනේ නැහනේ. කොච්චර ප්‍රඥාව තිබුණත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් ප්‍රඥාව පිබිදුන්නේ සංසාර දුක් ගෙවී ගියේ නෑ. බුදුරජාණන් වහන්සේගේ පහළවීම නම් වූ සුන්දර වසන්ත කාලයට යම් මල් පිපෙනවා නම් රුක්ෂයෝ මල් වලින් බර වෙලා ලස්සන වෙනවා නම් ඒ පිපෙන මල් වගේ කියනවා මහා සංඝරත්නය. අපිට මේ විදිහට ඉගෙන ගන්නකොට කොච්චරනම් හිත පහදිනවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන. කොටුවෙහි වී නුපුරා ගෙහි රත්රන් අමුරන් නුපුරා හැම ලෙසින් සිත්හි ගුණම පිරූ පිරිස මහා සංඝරත්නයයි. මහා සංඝරත්නය මේ ලෝකේ පුරවනවා යම් දෙයක්. සාමාන්‍ය ලෝකයක් මේ ලෝකේ පුරවනවා යම් දෙයක්. සාමාන්‍ය ලෝකයා පුරවන්න මහන්සි වන්නේ මිල මුදල්. සාමාන්‍ය මිනිස්සයා පුරව ගන්න මහන්සි වෙන්නේ ධන ධාන්‍ය. මහා සංඝරත්නය පුරවා ගන්න මහන්සි වෙන්නේ ගුණ ධර්ම.
ගුණධර්මව පුරවා ගන්න මහන්සි වෙච්ච යම් පිරිසක් ඇද්ද ඒ පිරිසට කියන්නේ මහා සංගරුවන කියලයි. සිංග සිංගා සිටිගෙහි ඇත්තවුන් දුන් දුන් දේ පිළිගන්නා බවමුත් යටත්ව යාචකයන් මෙන් ඉල්වනසේ නොදන්නා බලහත්කාරයෙන් ගන්නාසේ නොදන්නා පිරිස අනුන් මිඩිය දුන් කුඩු කන දෑ සතරවර මුන් දුන් පාත්‍රයෙන් පිළිගන්නා වූ ආන් එබඳු පිරිස තමයි ශ්‍රාවක මහා සංඝරත්නයේ හිඟන්නෝ වගේ අනේ අපිට හවල් එක දෙන්න කියලා ඉල්ලන්නේ කියනවා. හැබැයි යාචකයෙක් වගේම පාත්‍රය අරගෙන ගයක් පාසා පිණ්ඩපාතේ වඩිනවා කියනවා. මිනිස්සු දීපු දෙයක් නිහතමානීවම පිළිගන්නවා කියනවා. කිසි අපේක්ෂාවක් නැතුව. දැන් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනකොට ලාදුරු රෝගියෙක් තමන්ට ලැබිච්ච ආහාරයක් අනුභව කරනවා. ලාදුරු රෝගියෙකුට ප්‍රණීත වූ පිණි භෝජනක් ලැබෙන්නේ. ඒ ලාදුරු රෝගියා තමන්ට ලැබිච්ච ඉඳුල් ටිකක් කනවා. මහා කස්සප මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කළා. ලාදුරු රෝගියාට ආසාවක් හටගත්තා. අනේ මේ බඳු උත්තමයෝ අපේ දානෙත් පිළිගන්නවා නම්. උන්වහන්සේ පාත්‍රේ මේ ලාදුරු රෝගියාට පේන විදිහට අල්ලාගෙන හිටියා. ලාදුරු රෝගියා සතුටුයි. තමන්ගේ අතින්ම බෙදන්න හැන්දක් නැහැ. තමන්ගේ අතින්ම තමන් කමින් හිටපු බත් එකකින් බත් පිඩක් අරගෙන මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට මෙහෙම දානකොට ඔහුගේ මේ ලාදුරු හැදිච්චි එක ඇඟිල්ලක් ගැලවිලා ඒ ඇඟිල්ල වැටුණ පාත්‍රය ඇතුළට. මේක පිංගුතුනේ කතාවක් විදිහට අපිට සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. නමුත් මේක ප්‍රායෝගික සිද්ධියක් විදිහට බලනකොට විස්මයජනකයි. ලාදුරු වගේ රෝගයක් හැදිච්චි කෙනෙක් ළඟට අපි ලේසියෙන් ලං වෙන්නේ වන්නේ. අපිට බය හිතෙනවා අපිටත් බෝ වෙයි කියලා. මේ කාලේ මේ වසංගත රෝගී පැතිරලා යනකොට අපි කොච්චර බයද? අපිට බයයි මේක මටත් වැළඳෙයි වද්දෝ. ඒ මොකුත් නැතුව උන්වහන්සේ අනුකම්පාවෙන් ළඟට වැඩම කළා. ලාදුරු රෝගියා පිණ්ඩපාත දානේ පූජා කරනකොට ඇඟිල්ල ගැලවිලා මේ පාත්‍රය ඇතුළට වැටෙනවා. ඒ වෙලෙම චිකේ කියලා දානේ වීසි කළේ නෑ. මේ ලාදුරු රෝගියා කියලා කියන්නේ කුලයෙන් හීන කෙනෙක් වෙවුලන්න ගත්තා. වෙවුලන්න ගත්තා අයියෝ මගෙන් වෙච්චි වැරද්ද කියලා. මහා කස්සප මහරහතන් වහන්සේ දැනගත්තා මේ කෙනාට හිත පැහැදුන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ එතනම ලාදුරු රෝගියාට පේන්න වාඩි වෙනවා. අර වැටිච්ච ඇඟිල්ල තමන් වහන්සේගේ අතින්ම අරගෙන ඒක බැහැරෙන් තිබ්බා. අර දානේ එතනම ඉඳලා වැළඳුවා. ලාදුරු රෝගියා වෙවුලා අඬා හිත පහදව ගත්තා. අනේ මෙබඳු උත්තමේ කණේ මෙබඳු උත්තමේ කියලා. ඒ ලාදුරු රෝගියා මිය ගිහිල්ලා දෙව්ලොවේ උපන්නා. හරි පුදුම සහගතයි මහා සංඝරත්නය. ඒ මහා සංඝරත්නයේ ඉබඳු දේවල් කළේ පිංගුතුනේ බාහිරට පේන්න නෙවෙයි. දැන් ලාදුරු රෝගියාට පේන්න දානේ අනුභව කරලා ගිහිල්ලා ආයේ විශේෂයෙන් වෛද්‍යවරු ගෙන්නලා මේ ශරීරයට චෙකප් එකක් කරගත්තේ නැහැ. මම මේ ලාදුරු රෝගියා දීපු ආහාරය අනුභව කළා ශරීරයට මක් වුණත් දන්නේ නැහැ කියලා. අපේක්ෂා රහිත සිතින් උන්වහන්සේලා නිදහස් සිතින් වැඩ ඉන්නවා මේ ලෝකයට අනුකම්පාව පිණිසම. පියාණන් වහන්සේ කළ දෙයක් වූ සද්ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නොබිනුව මැනවයි යම් දෙයකින් වැළකූ දෙතිස් කතාවට තුඩු දෙන කිසිවක් නොකියන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දෙතිස් කතාවට අයිති දෙයක් කියන්ට එපා කියලා. මහා සංඝරත්නය දෙතිස් කතාවට අයිති දේවල් කියන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් බුදුරජාණන් වහන්සේ ධර්මයට දේශනා නොකරන දෙයක් දහම් පදයක් විදිහට තව කෙනෙකුට කියා දෙන්නේ නැහැ කියනවා.
යම් වචනයක් කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කරන්නේම ස්වර්ග සම්පත්තිය සදන දෙයක්. නිර්වාණ සම්පත්තිය සදන දෙයක්. මේ කොටස කියවනකොට පින්වතුනි අපිට හරි සන්තෝෂයක් උපන්න. අපිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට පැවිදි වෙච්ච නිසා. අපිට මේ ලෝකේ මිනිස්සුන්ට සුගතිය හදන දෙයක් කතා කරන්න ලැබුණා. අපිට මේ ලෝකේ මිනිස්සුන්ට නිවන හදන දෙයක් කතා කරන්න ලැබුණා. අපි දකිනවනේ මේ සමාජයේ මිනිස්සු කතා කරන එක එක ඒවා. ඒ මිනිස්සු කතා කරන දේවල් වලින් මිනිස්සුන්ට කෙලෙසයක්ම හැදෙනවා. අපිට මේ තරුණ වයසේදීම මිනිස්සුන්ගේ හිතක කෙලෙස් නිවෙන දෙයක් කතා කරන්න ලැබුණා මේ කටවල් වලින්. හරි සතුටක් උපදිනවා මේ දහම් පද ඉගෙන ගන්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ගැනයි අපි ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. මහා සංඝරත්නයේ අධර්ම කතාවක් කියන්නේ නැහැ. මුළුලෝ තුඩ තුඩ වැකූ ගුණ ඇති මහා සංඝරත්නයේ ගුණකඳ මේ මනුස්ස ලෝකේ විතරක් නොවේ රැවුදෙන්නේ. මුළු ලෝකේම රැවුදෙනවා. බඹලොව බඹුන් මහා සංඝරුවනේ ගුණ වර්ණනා කරන්නේය. දෙව්ලොව දෙවියෝද මහා සංඝරුවනේ ගුණ වර්ණනා කරන්නේය. කිසි කෙනෙකුන් හා විරෝධයක් නැති මහා සංඝරත්නය කියලා කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙක් එක්ක විරෝධයක් නැති මේ ලෝකයේත් එක්ක එක් වෙලා නැති පිරිසක්. කිසි සත්ව කෙනෙකුන් හට දණ්ඩනයක් නොකරන මේ ගිනිගත් සසරේ නිවී වසන නොයේ කෙලෙස් වලින් ගිනිගත් සංසාරේ නිවිච්ච පිරිස මහා සංඝරත්නයයි. මේ සසර බඳ මල හෙළන මේ සංසාර බන්ධනයේ තියෙන මේ බැඳුම් මලකඩ දුරු කරන්න මහන්සි ගන්න. නිවන් පුර වදනට බුදු සසුනේහි දවගැති වූ නිවන් දකින ආසාවෙන් බුද්ධ ශාසනයේ ඇලී වාසය කරන පිරිස මහා සංඝරුවන. බලන්න මේ වචනේ බලත් මිහිරි වෙස් ඇති සිතත් මිහිරි ගුණ ඇති මරහු ඇස ගැසූ ගිනිගෙන දිලි යකුටු ඇති සත්පුරුෂයන් ඇසට අමෘත පරිශේකයක් වැනි. හරිම ලස්සනයි ඒ කාරණේ. එහි කියන්නේ මෙහෙම මහා සංඝරත්නය කියලා කියන්නේ දැක්කත් ඒ දැකුමෙන් පවා සිත් පහන් වී යන ගුණයක් හිතුවත් හිතුවිලි මාත්‍රයෙන් හිත පහන් වී යන. හැබැයි දැක්කත් හිත පහදින්නේ හිතුවත් හිත පහදින්නේ කාටද? පහන් වූ සිත් ඇති අයටයි. මාරයාගේ වසඟයට අහුවෙච්චි මාර පාක්ෂික පිරිසට නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දකින්නවා කියලා කියන්නේත් ගින්දර දකින්නවා වගේ. ශ්‍රාවක සංඝරත්නය ගැන හිතනවා කියලා කියන්නේත් පපුව පිච්චෙන එකක්. නමුත් පැහැදුණු කෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ දැක්කත් දුටු පමණින් හිත පහන් වී යනවා. මේ ශ්‍රමණ වේසය කියලා කියන්නේ පින්වතුනි එහෙම එකක් නේ. ශ්‍රමණ වෙස කියලා කියන්නේ එහෙම එකක්. සාමාන්‍ය මිනිස්සු එක එක වස්ත්‍රාභරණ වලින් සැරසිලා පාරට බැස්සට පස්සේ දකින්න මිනිසුන්ගේ කෙලෙස් ඇවිස්සෙනවා. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් අවුස්සා තමයි මිනිස්සු සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ. කොණ්ඩ මෝස්තර දාගන්නේම තව කෙනෙක් ඇවිස්සෙන විදිහට. ඒ දැක්කට පස්සේ ඇවිස්සලා යනවා. නමුත් භික්ෂුවක් අපිට පෞද්ගලිකව ජීවිතේ සමහර ලාවට අපි අත්දැකලා තියෙනවා. ඇතැම් පින්වතුන්ලා අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා. අසපුවකට එනකොට සමහරලාට මුලින්ම දකින්න ලැබිලා තියෙන්නේ අපිව. ඒ මුලින්ම දකිද්දී ඔන්න දැන් මේ අසපුවකට එනකොට කවුරුත් නැතුව ඉද්දි එකපාර ස්වාමීන් වහන්සේ නමක් දකිනවා. ඒ දැක්කාට පස්සේ දැක්ක පමණින් හිත පහදිනවා. සමහරලාවට කියනවා ස්වාමීන් වහන්සේලා ළඟට ඇවිල්ලා ස්වාමීනි මං ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන ආවේ. ඔබ වහන්සේලාව දකින්නකොටම ප්‍රශ්නේ නැතුව ගියා. හිතට සැනසෙල්ල ආවා. හිතන්න පින්වතුනේ මේ Taman පොරව ගන්න වස්ත්‍රය නිසා මිනිස්සුගේ ගින්නක් නිවන්න ලැබෙනවා නම් ඒක සුළුපටු දෙයක්ද?
තමන් දැක්මෙන්ම තව කෙනෙකුගේ ගින්නක් නිවන්න ලැබෙනවා නම් ඒක සුළුපටු දෙයක්ද? දැකීම් මාත්‍රයකින් අන් අයගේ ගිනි නිවි යන්නේ ශ්‍රාවක මහා සංඝරුවන දැකීමෙනි. සිතීම් මාත්‍රයෙන් සිතේ සියලු සන්තාප නිවි යන්නේ මහා සංඝ රත්නය ගැන සිතීමෙනි. ඉතින් ඒ බඳු පිරිසක් තමයි පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය කියලා කියන්නේ. ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයේ ලෝකේ යම්තාක් වැඩ ඉන්නවද? ශ්‍රාවක මහා සංඝ රත්නයේ ගුණකඳ ලෝකේ යම්තාක් අහන්න කියවන්න ලැබෙනවද? සත්පුරුෂයන්ට සුගති සම්පත් නිර්වාණ සම්පත් ලබා ගන්නට ඒක හේතු වෙනවා. ඉතින් ඒ නිසා අද අහපු බණපද ටිකත් සත්පුරුෂ කෙනෙකුට පින් තියෙන කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සුගතිය පිණිස හේතු වෙන පින් පුරා ගන්න, නිවන පිණිස හේතු වෙන පින් පුරා ගන්න හේතු වෙනවා. ඉතින් අපි හැමදිනාට මේ මනුස්ස ජීවිතේ සංඝං සරණං ගච්ඡාමි කියලා මහා සංඝරුවන සරණ යන්ට වාසනාව ලැබුණා. අප හැමදිනාට මේ මහා සංඝ රත්නයේ පිහිට පිළිසරණ ආශිර්වාදේම ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි මේ සංඝ සරණ සද්ධර්ම දේශනාව සිදු කොට සංඝරුවන කෙරෙහි සිත් පහන් කරවමින් බණපද කියා දීලා රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් මේ ලෝකයේ සිල් ගුණදන් සපුරන යම්තාක් මහා සංඝරුවන වේද ඒ උතුම් සංඝරුවනට අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂම ලබත්වා. මේ වසංගතාදී ආපදාවන්ගෙන් මහා සංඝරත්නයට කිසිදු පීඩාවක් නොවෙත්වා. ගෞතම සාසනයේ තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වත් මනීෂා පෙරේරා මහත්මියගේ නමින් යන්තාක් මියයන්ට යෙදුණු ඥාතීන් වෙද්ද ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේ පරලෝ ජීවිතේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, දුක් සහිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ මනීෂා පෙරේරා මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම පින්වත් ප්‍රමිලා එදිරිසිංහ මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. රෝහිත පෙරේරා පියාණන්ට මේ පිනේ ආශිර්වාදය සැලසේවා. නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා. කුඩා කාලයේ සිටම සිප් සතර කියා දුන්න සියලු ගුරු දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව, දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා. ධර්ම දානය සිදු කරන අංක 128න් 1 කමතවත්ත රාජගිරිය යන ලිපිනේ පදිංචි පින්වත් මනීෂා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට පින් අනුමෝදන්ව ඒ පින්වතුන්ලගේ ජීවිතවල සියලු යහපත් අදහස්, යහපත් කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වේවා. කිසියම් කරදරයකින්, බාධාවකින්, ආපදාවකින්, හිරිහැරයකින් තොරව සුවසේ ගුණධර්ම දියුණු කරගෙන සුවසේ පින් කරගන්නට අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා අපි පින් අනුමෝදනා සිදු කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ඒ වගේම පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාට, අනගාരികා මෑණියන් වහන්සේලා සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා.
සුපින්නොත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධහා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සියලු පින් එක ලෙස අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සසුන තුල සුවසේම දහම් අවබෝධ කරන්ට හැම දිනාට ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.